කෙඩුවනේ හොඳට ඉඳලත් මගේ අනේ ඇනි අම්මට පොල් ගාලා දෙන්නේ කවුද? රෝසෝ මෙතේ එක බීපන්. මට එපා. අනේ මෙතේ එක බීපන්. මට එපා. අපි බංගලාවලා මේ තේ බොන්නේ හොඳේ. ඕ උඹට එපා. එපා. එනම බංගලාවෙම ගිහලා බීපන් මම මේක බී කරන්න එපා. ඕක දෙන්න. කමන්නේ දෙන්න ඉතින් අර කොන්දරි දෙනේ ඉඳ බොනවා ඉතින්. කන්න මොකොත් නැද්ද? කණ්ඩ ඕනේ ඉතින් මේක බිව්වා හොඳ වෙයි. ඒකයි. හැබැයි ඔන්න හොඳයි. උඹ කුමාරේ උඹ දැනගනින් හොඳේ. හිතාගෙන ඉන්නේ උඹලයි ගේ ඔක්කොම බිමට සමතලා කරන්න හොඳේ. ගේ සමතලා කළාම අපි ඉන්නේ කොහෙද? ඒක ඉතින් අපි දන්නේ හොඳේ. පාරේ හරි ඉන්න බැරිය. දැන් මේ හුලම්බටේ තියෙනෝනේ හොඳේ. ඕක බස් එකේ නැගලා ඕම් පිඹිනකොට සල්ලි ලැබෙන හොඳේ. හිඟා කාලේ හරි ඉන්න පුළුවන් නේ සල්ලි ලැබෙනවනේ. ඔව් ඉතින් ඔබවත් කවදාරි බංගලාවෙන් එළියට දැම්ම දවසකට ඔබටත් වෙන්නේ හිඟා කන්න තමයි. අර කැලේ ගහක් නහන්න ගන්නෙත් කැලේ ගහක්මයි කියලා කියනවනේ. බලංකෝ හොඳේ. උඹලයි ගේ තියෙන තැන ඔක්කොම සමතලා කරලා හොඳේ. එතන පොකුණක් හදන්න ඉන්නේ. නාන පොකුණක්. අර ලොකු ගෙවල් වල තියෙන පොකුණු ඒවා. එතකොට බේබි ඩෑඩි ජබුන් ගගා නායි හොඳේ. ගෙට අත තියන්න આવොත් බලාගමු. නිවිලා. හරියට සීනිත් නෑ හොඳේ. දැන් අපි යම් පරක් වෙලා හොඳේ. අපේ ලොකු මාත්තර කේන්ති යනවා. විනාසයි. ඔක්කොම විනාසයි. නෑ ඔක්කොම විනාතුන් නෑ. ගියාට පස්සේ තමයි විනාශ වෙන්නේ. හොඳේ. මේ නන්දිස්මන් ඔයාගේ දැන් පපුව අමාරු නෑනේ. මාව පොඩ්ඩක් අල්ල යනවා. මගේ කොන්ද හොඳටම අමාරු හොඳේ. අර කුමාරයා ගහලා. කෑනෝ ගා යම.
අම්මෝ ඔය ඔන්න අමාරුයි හොඳේ අයින් වෙන්න හොඳේ අමාරුයි ඕ අම්මේ ඕ මාව අල්ලගෙන යන්න මාව අම්මෝ අම්මේ අපිට මෙහෙන් යන්න වෙයිද අම්මේ? ඒක තීරණය කරන්නේ ලොකු මහත්තයා පුතේ. එතකොට අපි කොහේ කියලා යන්නද අම්මේ? කොල්ලෝ යමන්කෝ. නෑ. ඔබ කොහෙවත් යන්න ඕනේ. ඔහොම හිටපන්. අප්පච්චි එක බේරුමක් කරගනි. එහෙම කොහමද දැක්ක උන්ට ඕන දින නරන්නේ. එමුණුත් මේක නිකන් උන්ට කියපු රට වෙනවනේ. මල්ලි මේ උඹගේ කුකුල් කේන්ති හින්දා තමයි මේ ප්‍රශ්න ඔක්කොම උනේ. ඔබ අපිට වැඩි ඉගෙනගෙන ඇති. ඒ වුණාට දැන් උඹ මං කියන දේ අහපන්. උඹ මෙන්න මෙහාටලා හිටපන්. අක්කා බය නැතුව ඉන්නකෝ. මොනවාරි කියාගෙන આવොත් කියන්න ඕන පිළිවෙල මම දන්නවා. කියන්නම් උන්දලා කනේ ඇඟිලි ගහගන්න. යමන්කෝ. මල්ලි මේ උඹලා දැන් අඩියක් මෙතනින් හොල්ලන්නේ. උඹලා මෙතනින් දැන් ගියොත් මං යන ඔළුව හැරිච්ච අතේ. ජගත් ඔයා ප්‍රශ්න විසඳන විදිය හරිම සෞතු ජගත් හරිම සෞතු මට හදිසි වෙලා තීරණ ගන්න බෑනේ ඩැඩි. එහෙම කියලා බෑනේ ජගත් ප්‍රශ්නයක් ආවම ඒවා වෙලාවට විසඳන්න ඕන ඉක්මනට විසඳන්න ඔයාට හොඳටම කල් දුන්නා මේ ප්‍රශ්නේ විසඳන්න. හැබැයි මේ ප්‍රශ්න විසඳෙන පාටක් කවදාවත් හේඳ නැහැ. මට පුළුවන් මේවල පාලනය මගේ අතට ගන්න. හැබැයි මම එහෙම නොකරන්නේ. එහෙම කරොත් තමුන්ට ඒක හොඳ නැති නිසා. අන්න ඒක මතක තියාගන්න. තමුන්ට පුළුවන්කමක් තියෙනවනේ මේ බංගලාවේ සර්වන්ට් කෙනෙක් ගෙනල්ලා ප්‍රශ්න කරන්න. ඒක මේ බංගලාවේ හාමු කෙනෙක්ගේ තියෙන අයිතිවාසිකම. තමුන් එහෙම නොකරනවා කියන්නේ ඒක අනිත් සර්වන්ට්ස්ලට දෙන නරක ආදර්ශයක්. ඩැඩි මම කිසිම දෙයක් අයිති විදිහට පාවිච්චි කරන්නේ නැහැ. අනික මම දන්නවා සත්සනි වගේ දේවල් කරන ළමෙක් නෙමෙයි කියලා. ඒකයි මම ඩිසිෂන් එකක් ගන්න කලින් ටිකක් කල්පනා කරේ. අද මේ ප්‍රශ්නේ විසඳන්නේ මම. මොකද ඔයා මේ ප්‍රශ්නේ විසඳයි කියලා මට කිසිම විශ්වාසයක් නැහැ. අනික ටානියට අසාධාරණයක් කරන්න ඉඩ තියන්න බෑනේ. එතකොට ඩැඩි කියන්නේ සත්සර්ණිට අසාධාරණයක් කරමු කියලාද? ඒ වුණොත් අපි මිසිස් මැනික්පුරට මොනවද කියන්නේ? සත්සර්ණි කියන්නේ මේක විතර සර්වන්ට් ගර්ල්. අන්න ඒක මතක තියාගන්න. ටානියගේ වචනේ අහක දාන්න බෑ අපිට. ඒ වුණාට ඩැඩි අපි දන්නේ නැනේ ටානිය හෙක්ටර් කියන්නේ ඇත්තමද කියලා. මොකටද බොරු කියන්නේ? මම දැක්කනේ ඇගිලි පහම කම්බුලේ තියෙනවා. ඒ මාක් එක. ඒ වුණාට මම නම් විශ්වාස කරන්නේ නැහැ ඩැඩි සත්සර්ණි හැම දෙයක් කරයි කියලා. ඒක තමයි මං ඒ කෙල්ලට එන්න කියලා කිව්වේ. ඒ කෙල්ල තාම ආවේ නැහැනේ. ඒ එන්නේ නැත්තේ කපිලිකමට. මම බලා ගන්නකෝ ආවම. ඔයා යන්න සත්සරණි. ඔයා ගැහුවේ නැත්තම් කාටවත් බය වෙන්න දෙයක් නෑනේ. අනිත් එක වෙච්ච දේ වික්‍රම බහු මහත්තයාට කියන්න. අනික සත්සරණි අපි මේ බංගලාවේ සේවකයෝ කියලා කාගෙන්වත් බැනුම් අහන්න ඕනෙත් නෑ. කාටවත් යටත් වෙන්න ඕනෙත් නෑ. ඒක ඇත්ත. මම නම් දන්න විදියට කතාව යන්නේ දැන් සත්සරණ ටානි ආන්ටිට ගැහුවා කියලා තමයි. ඔයාගෙන් කතා කරන් සත්සර්ණි. යන්න සත්සරණි. වික්‍රම බහු මහත්තයා කියන්නේ බොහොම බුද්ධිමත් මිනිස්සෙක්. වැරදි තීරණයක් දෙන එකක් නෑ. ඒ වුණාට අපි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ අර සීයා පප්පාගෙනුයි ආච්චි පෝච්චි ගන්න. එයාලා ඉතින් මොනවා කරයිද දන්නේ නෑනේ. සත්සනි වැරද්දක් කරලා නැත්තම් කාටවත් මුකුත් කරන්න බෑ.
ඒකට කමක් නෑ. යමුකෝ සත්සාරණී අපිත් එන්නම්. නෑ නෑ. බේබිලා ඉන්න. මං ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගෙන එන්න. බය වෙන්න එපා. මට මුකුත් වෙන්නේ නෑ. බේබිලා යන්න ඕනේ නෑ. අනික සත්සරණිට විතරනේ එන්න කියලා කිව්වේ. මං ගිහිල්ලා එන්න. හැබැයි මං එනකම් මුකුත් කරන්න එපා බේබිලා. මම පොරොන්දුයි. එන්න. මේ බේබිලා යන්න එපා ඕවට පැටලෙන්න. අනිත් එක බේබිලා ගිහිල්ලා ඕවට පැටලුනහම ওই ප්‍රශ්නේ ලොකු වෙනවා. කේරුණාද? ඉතින් මං කියන එක අහන්නකෝ. බේබිලා යන්න එපා. බේබිලා ගිහිල්ලා උතන කතා කළොත් වික්‍රම් බාහු මහත්තයාට හොඳටම තරහයයි. අනිත් එක අද හවස පාටියකුත් තියෙනවනේ. ඒකත් කරගන්න බැරි වෙයි. ඔන්න පාටි දැනියම් මේ අපිට ඕනේ නෑ ඔය පාටි. ඒක තමයි. නෑ නෑ. අපිත් යනවා. ඔව් අපි යමු. වෙල්වෙට් සබන්වල ඇති හයිඩ්‍රොසොෆ්ට් ආරක්ෂක ආවරණය මගින් සමේ තෙතමනිය රැකදී ඔබට සුමුද සමක් ලබා දෙයි. වෙල්වෙට් සමට සෙනෙහසින්. ඔයන්නේ බංගලාවේ නෝනලට මහත්තයලට අත උස්සන මහලුකු වැඩකාර කෙල්ල. ඔය ඉන්නේ. ඔය ඉන්නේ බැටරියෙන් එකත් එක්ක. ඔය හමුදාව එක්කගෙන ඉන්නේ මෙයා. අංකල් දන්නවද? මේ පොඩි උන් ටිකට ඔක්කොම මෙයා උගන්ලා තියෙන යාගේ පැත්තට කතා කරන්න කියලා. බලන්නකො මම පුරුදු කියන්නේ කියලා. ඔය දැන් ඒකාත් එක කතා කරන්න පටන් ගන්නී. හෙක්ටර් පොඩක් කටවගෙන ඉන්නවද? Excuse me, Daddy. Daddy ने मैं प्रश्न विसंदनवा क्यों? Daddy मैं प्रश्न विसंदन. अमाई, ताऊं नट में तेरा कथा करने देखने. हम मैं नोटे रख. තමුන් මේ මොනවාද කරලා තියෙනවයි කියලා කියන්නේ? මතක තියාගන්න. මේ බංගලාවේ හාම්පුතයි සර්මටුයි අතර තියෙන පරතරය මොකක්ද කියන එක මට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ. ආයෙ ඊට පස්සේ මම මේක කියන්නේ නැහැ. තේරුණා? මෙතන පළවෙනි වැරදිකාරය ජගත්. ජගත්ගේ බුරුල නිසා තමයි මේ හැම දෙයක්ම. මම්මගේ ඇස් දෙකම දැක්කේ හින්දායි මම කියන්නේ. මෙතන වැඩ කරන උන්ට අමතක වෙලා තියෙනවා තමුගේ තරම මොකද්ද කියන එක. සත්සල්ලි. මොකද උනේ? මං ගැව්වේ නෑ සර්. මං උඩ ඉඳගෙන ඉන්නකොට ටානියා මැඩම් ආවා. ඊට පස්සේ ටානියා මැඩම් මට ගහන්න අතීස්සුවා. මං ඒකේ වෙලාව නැවැත්තුවා විතරයි සර්. මේ මොනවද මේ කියන්නේ? මෙයා මේ අමූලික බොරු කියන්නේ අංකල්. මට බොරු කියන්න හේතුවක් නෑ සර්. මම මේ කියන්නේ ඇත්ත. මෙයා නම් හරිම කපටි. කියන බොරු මෙයා නම් හරිම කපටි මිනිස්සෙක්. අනේ මේ ටානියා ආන්ටි සත්සන් නෙමෙයි කපටි ඔයා. දැක්කනේ නේද? දැක්කනේ? මං කිව්වේ ළමයි ටික උගන්නලා එක්කන් ඇවිල්ලා තින්නේ කියලා. පේනවනේ? දැක්කනේ කතා කරන විදිය? හා? අනේ මේ මට නම් කවුරුත් කියන්නේ නැහැ මං කියන්නේ ඇත්ත. උනේ බේබි. තාත්තේ මං කතා කරන්නේ ඇත්ත. මොකක්ද ඇත්ත? ඔයා බලාගෙන හිටියද? දැක්කනේ අක්කා. දැක්කනේ? ඈ? මේ ළමයි දැන් මේ වැඩි හිටියොත් එක කට ගහන්නත් පුරුදු වෙලා. මේ
කෙල්ලව පැක් කරලා යවන්න තියෙන්නේ. තාත්තේ ඉප නෑ. මේක ෆිෂ් මාකට් එක නෙමෙයිනේ. ඒක මතක තියාගන්න. නොන්සන්ස්. තමුන්ට මොකද්ද කියන්න තියෙන්නේ මේ ටානියා නෝනාගේ කම්බුලේ තියෙන ඇඟිලි පාරවල් කියලා? මං ටානියා මැඩම්ට ගැහුවේ නෑ සර්. එතකොට ඒ ඇඟිලි පාරවල් මගේ වෙන්නේ කොහොමද සර්? අපි ඇඟිලි පාරවල් මනිමු. යන්න නැහැ කිව්ව උඩට. බේබිලා. දැන් තමුන් කියන්නේ ටානියට ගෙවේ නැහැ. එන්නේ. ඔව් සර්. මම මොකටද අංකල් බොරු කියන්නේ? මේ බලන්න ඇඟිලි පාර අයිස් තිබ්බත් යන්නේ නැහැ. සරි. මම මේ අන්තිම වතාවට තමුන් ටානියා නෝනාට ගැහුවද නැද්ද? මං ගැහුවේ නෑ සර්. මං කවදාවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. මම මේ කියන්නේ ඇත්තමයි. මං එහෙම කළේ නෑ. Okay, done. Done. සත්සරණේගේ උත්තරය කියන්නේ කරුණාකරලා තමන්ගේ බඩු ටික ලෑස්ති කරගන්න. ගෙදර යන්න. You are sacked. Okay? මේ බංගලාවේ ළමයින් බලා ගන්න ඕන තරම් වැඩකාරී හොයාගන්න පුළුවන්. නමුත් ජගත්ට හොඳ වයිෆ් කෙනෙක් හොයාගන්න එක අමාරු වැඩක්. ඒක නිසා කවුද හරි කවුද වැරදි කියන එක මට අහන්න. You are sacked. ජගත්ට මොකද වයිෆ් කෙනෙක් හොයාගන්න බැරි? සර්වන් කෙනෙක් තමයි මේක හොයාගන්න අමාරු. අනිතික මේ පොඩි ළමයි එක එකතු වෙලා ඉන්න හොඳ සර්වන් කෙනෙක් ඕනේ. හරි හරි. ඉතින් ළමයි බලා ගන්න පුළුවන් අපේ ටානිට. අනේ ටානියාගේ ළමයි බැලිට. ටානියට කිඩ්ස් කැමති නෑ. නෑ. මගේ ඩිසිෂන් එක වෙනසක් නෑ. You are sacked. ජගත් මිසිස් මැනික්පුරට කෝල් කරලා කියන්න අදින් පස්සේ සත්සාරණි මේ බංගලා වැඩ කරන්නේ නැහැ. අංකල් ඔය එක එක්කලාට කතා කරගෙන ඉන්න දෙයක් නෑ. මෙයාව යවන්න තියෙන ඔය ගැන ආයි දෙපාරක් හිතන්න එපා. එච්චරයි. චාල්ස් දෙපාරක් හිතන්න චාල්ස්. කතා දෙකක් නෑ. That's my decision. සත්සාරණි ගෙදර යනවා. That's all. සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝ කොලජන්. තාරුණ්‍යය යලි කැඳවන කොලජන් සත්කාරය.
දුව බැනලා ලෝගත්තට අපිට බෑනේ සත්සන්නි වෙලව ගන්න දෙන්න. සත්සරණිව අපිට බේරගන්න බැරි වෙයි. ඔව්. දැනට මහත්තයා ඒක කරේ නැතත් වැරද්ද පිළි අරගෙන නැති. අපි යම් බැනුම් අහන්න හරි. බැනුම් නෙමෙයි අපිට ගුටි කන්න වෙන්නේ. කමක් නැහැ. ඒ වුණාට මේ වෙලාවේ සත්සන්නි වවන්න දෙන්න බැහැනේ. ඒක කොහෙත්ම කරන්න බෑ. තාත්තා කෑ ගැහුවොත් මං හිතන්නේ නැහැ. කමන ගිහින් බලමුකෝ. සත්සරි තමට යන්න පුළුවන්. ගිහිල්ලා ඇස්තිනවා. ඕකේ සර්. කවුද ආයේ ඔයාලට එන්න කිව්වේ? ඈ? දැන් එකපාරක් කිව්වනේ යන්න කියලා. බෑ අපිට ඕනේ ටිකක් කතා කරන්න. ඔව්. සත්සරණ කියන්නේ අපිව බලා ගන්න කෙනා. ඒ නිසා අපිටත් පුළුවන් මේ ප්‍රශ්න වලට කතා කරන්න. නෑ. ළමයි ඕනේ මට ප්‍රශ්න විසඳන්න. ඔයාලා තීරණ ගන්න. ඒත් අපිට අපේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕන. මේ ළමයිගේ ඔලු විනාශ කරලා තියෙන චාල්ස් අක්කා. විනාශ කරලා තියෙන. පේනවනේ. මේ පිටචර මේ ගරු කරන්න ඕනේ වැඩි හිටියන් නිසා කතා කරන්නවත් දන්නේ නැහැ. ගරු කරනවා කියන්නේ එකක්, මෝඩය වගේ කට වහගෙන ඉන්නවා කියන්නේ තව එකක්. හෙක්ටර් අංකල් මෙතන අසාධාරණයක් කරනවා අපිට කට වහගෙන ඉන්න බැහැනේ. අපි වැඩිහිටියන්ට ගරු කරනවා. සීයා පප්පට, ෂෙරින් ආච්චිට ගරු කරන්න ඕනේ ඇයට අපි ගරු කරනවා. තාත්තේ අපි මේකයි කතා කරන්නේ. මෙතන සත්සන්ට වෙන්නේ අසාධාරණයක්. එයාට අසාධාරණයක් වෙනකොට අපිට කට පියාගෙන ඉන්න බෑනේ තාත්තේ. අනිත් එක අපි හැමෝම දන්නවා ටානියාන්ටි කියන්නේ බොරු කියලා. ඔව්. ඒ නිසා සත්සරණයට අසාධාරණයක් වෙන්න බෑ. ඇති. ඔයාලා මෙතන ඉන්න පුළුවන්. බයි කාටවත් කතා කරන්න බෑ. සියප ඔඩිෂන් ගන්නේ ඔයාලගෙන් අහන්න නෙමෙයි. අනිත් එක දැනට මම සියප ඔඩිෂන් එක කරන් ඉවරයි. Good. Very good. ළමයිගේ පර්සනැලිටි ගැන මම හුඟක් සතුටු වෙනවා. හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනේ හොඳ දෙයකට. වැදගත් දෙයකට. මගේ ඩිසිෂන් එක මම අරන් ඉවරයි. තමන්ට යන්න. You can go. අම්මා මොනවද කල්පනා කරන්නේ? ඇයි පුතේ? මං ඇහුවේ අම්මා මොනවද කල්පනා කරන්න කියලා.
අම්මට සනීප නැද්ද? නෑ පුතේ. මම නපුරු හීනයක් දැක්කා. මම ඒක ගැනයි කල්පනා කර කර හිටියේ. මොකද්ද? අම්මා නිදාගන්න කලින් ඉතිපිසෝ ගාතාව කිව්වේ නැද්ද? ඉතිපිසෝ ගාතාව කිව්වනම් හරිනේ. ඔව් සත්සරණී අම්මා ඉන්න කාලෙත් අපිට කියලා තියෙන්නේ නිදාගන්න කලින් ඉතිපිසෝ ගාතාව කියන්න කියලා. අම්මා මොකද්ද දැක්ක හීනේ? මම ඕගොල්ලන්ගේ සත්සරණී අම්මා ගැනම තමයි පුතේ හීනෙන් දැක්කේ. ඒ මොකද්ද? මං දැක්කා ඕගොල්ලන්ගේ සත්සරණී අම්මා මගේ ඇඳ ළඟට ඇවිල්ලා හයියෙන් අඬනවා. සත්සරණී අම්මට කරදරයක්ද අම්මා? ඒක තමයි පුතේ මාත් මේ කල්පනා කරේ. ඉතින් අම්මා ගිහිල්ලා ඒ බංගලාවේ සත්සරණී අම්මා එක්කන් එන්නකෝ. කරන්න බෑනේ පුතේ. පොඩක් ඉන්නකෝ. අපි සත්සරණී අම්මට කෝල් එකක් අරගෙන බලමු. හරි. දැන් මම පුතාලා ගිහිල්ලා සෙල්ලම් කරන්න. මං සත්සරණී අම්මට කෝල් කරලා බලලා එයා කතා කරපු ගම ඕගොල්ලන්ට කතා කරන්න දෙනවා ෆෝන් එක. යන්න. මොනවත්වත් බලන් ඉන්නේ. දැන් එකපාරක් කිව්වනේ යන්න කියලා. ඉතින් යන්න. නෑ මැඩම්. මට යන්න බෑ. ලොකු සර්ගේ නඩු තීන්දුව නිකන් කැකිලි රජුරන්ගේ නඩු තීන්දුව වගේනේ. කවුද කැකිලි රජුරෝ කියන්නේ? කවුද කැකිලි රජුරෝ කියන්නේ? කවුද කැකිලි? නෑ මැඩම්. මම මෙහෙන් යන්නේ නෑ. ඇයි මම වරදක් නොකර දඬුවමක් විඳින්නේ? මාව වැරදිකාරයෙක් කරලා මට යන්න කියලා කිව්වොත් මං යන්නේ නෑ සර්. ඒ වුණාට මගේ නිවැරදිකම පිළි අරගෙන මට යන්න කියලා කිව්වොත් මං එදාට යන්න. මචං නඩුව අහලා ඉවරද? මං කාර් එක ලෑස්ති කරන්නද? හරිනම් ඕකුන්ට වාහන වලින් මේකයි යන්නත් ඕනේ නෑ මහත්තයා. සත්සරණි කොහෙවත් යන්නේ නෑ. හැබැයි චානිය නම් යයි. රදා මගේ අල්මාරියේ තිබිච්ච ඇඳුම් නෑ. කොයිද ඒව හැංගුවේ? අතතුරකින් රැඳුනානම් නේ දුකක් මේ වගේ
සිත සැනසුම් රන් රස